සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ දස බලධාරී වූ ලෝක ශිවංකර වූ බුද්ධ වීරයාණන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, සදහම් මකරන්දයෙන් දසත සුවඳවත් කරන බෞද්ධ නාලිකාව අදත් ලෝදනන්ට පරමාදර්ශය සපයන්න කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන ඔවුනට ප්‍රඥාවේ ආලෝකයෙන් දිවිමග ආලෝකමත් කරගන්නට මඟ පෙන්වාලීමේ අරමුණින් ආරම්භ කරන්නට අපට අවසර දෙන්න. සූවිසිපැය මුළුල්ලේම ධර්ම සංනිවේදනයේ නිරත බෞද්ධ නාලිකාවේ සියලුම මෙහෙයුම් කටයුතු සඳහා වර්තමානය තුල තමන් වහන්සේගේ තුරුණු නායකත්වය ලබා දෙන ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධූරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට. පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අදත් අපේ මේ වැඩසටහන වෙනුවෙන් අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් කරුණා පෙරදරිව වැඩමව වදාලා. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව අප සියලු දෙනාම පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේදී අපි සූත්‍ර දේශනාවන් දෙකක් පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේ උපාසක වග්ගයේ නවකම්මික සූත්‍රය සහ කට්ටහාර සූත්‍රය කියන සූත්‍ර දේශනාවන් ද්විත්වයම සාකච්ඡා කරන්නයි අපේක්ෂාව අපේ කාලරාමුවට අනුකූලව. එසේනම් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් ආරාධනා කරන ඔබ වහන්සේට අප සැමටම මේ විරල දේශනාව සරලව පැහැදිලි කර දෙන්නට මෙතෙන් පටන් සූත්‍ර පිටකයට අනුව අපි කැමැති ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත හිමිතුනේ, ප්‍රඥාව උපදවා ගැනීම පිණිස භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එක මාර්ගයක්. ඒ මාර්ගය තමයි සුස්සූතා ලබතේ පඤ්ඤා. නේද? දැන් ප්‍රඥාව ලබා ගන්නේ කෙසේද කියලා කියනකොට ඒ අහන ප්‍රශ්නයට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දුන්නේ හිතන කෙනාට තමයි ප්‍රඥාව ලැබෙන්නේ කියලා. එහෙමයි. ඒතර නොහිතන කෙනාට ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. එහෙමයි. එක තැනම යම් කිසි දෙයක් ගැන හිතන්නේ නැත්නම් එහෙමයි. එයාගේ බුද්ධිය ප්‍රඥාව මෝරන්නේ නැහැ. මුහු කරා යන්නේ නැහැ. එහෙමයි. ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමට ඉතාම වැදගත්ම දේ තමයි එක දෙයක් අරමුණු කරගෙන ඊට ඒ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නේ මොනවද කියලා කියන කාරණය පිළිබඳව මෙනෙහි කරන එක. ඒ වගේම හිතන එක. එහෙම හිතන්නේ නැති අයට ප්‍රඥාව උදා කරගන්නට බෑ. ඒ කාරණේ පැහැදිලි. ජීවිතය ගැන වුණත් ජීවිතය අවබෝධය පිණිස යමක් සාර්ථක කර ගැනීම පිණිස සිතීම කියලා කියන එක ඉතාම වැදගත්. එතකොට හොඳ දේවල් හිතන්නට ඕනේ. ප්‍රඥාව වැඩෙන කාරණා පිළිබඳව හිතන්නට ඕනේ. එහෙමයි. ඒත් හිතීමේ පියවර හිතීමේ ඒ විදිහට ප්‍රතිපත්තියකට අනුව යම්කිසි පිළිවෙලකට තමයි සිතීමේ කාර්යය සිද්ධ කරන්නට ඕනේ. එහෙමයි. ඒ සඳහා තමයි අපි මේ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරලා ඒවන් තරාගෙන ඒ පිළිබඳව හිතන්නට ඕනේ. එහෙමයි. එතකොට අහලා දැනගෙන තියාගෙන හිටියට හරියන්නේ නැහැ. හිතන්න ඕනේ. එහෙමයි.
ජීවිතය ගැන සිතන්නට ඕන. එහෙමයි. ඒ වගේ ජීවිතය ගැන එක පැත්තක් ගැන එක අංශයක් ගැන හිතන්න පුළුවන් කාරණා ධර්ම කාරණා රාශියක් අද අපි සාකච්ඡා කරන සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. අපි සූත්‍ර දේශනා දෙකක් අද සාකච්ඡා කරනවා. ඒකට හේතුව තමයි මේ සූත්‍ර දේශනා ද්විත්වයේම එක හා සමාන අර්ථ සපයන නිසා. එහෙමයි. පළවෙනි සූත්‍ර දේශනාව තමයි එතකොට ඒ කියන්නේ බ්‍රහ්ම සංයුත්තේ උපාසක වාක්‍යයේ 7 වන සූත්‍ර දේශනාව. 7 වන සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ නව කම්මික සූත්‍රය කියලා. එහෙමයි. අපි බලමු සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ සහ පෙළෙහි කොහොමද සඳහන් වෙන්නේ කියලා. එක් කලයක භාග්‍යතුන් වහන්සේ කොසල් දනව්වෙහි එක්තරා වන ලැහැබක වැඩවසන සේක. එකල්හි නවකම්මික භාරද්වාජ බමුණු තෙමේ ඒ වන ලැබෙහි කර්මාන්ත කරවයි. දැන් ඔන්න ඒ අර භාරද්වාජ ඒ විදිහට කුලයේ පිරිස ඒ විදිහට විශාල පිරිසක්. එහෙමයි. ඉතින් මේ භාරද්වාජ බමුණ හඳුන්වලා තියෙන්නේ නවකම්මික කියලා. එහෙමයි. නවකම්මික කියලා කියන්නේ අලුත් කර්මාන්තයක් කියලා කියන එක. එහෙමයි. නව කර්මාන්තය. නව කර්මාන්තයක්. එහෙමයි. එතකොට ඒ කර්මාන්ත කරන යෙදින අයට ඉතාම වැදගත්. මේ භාරද්වාජ නවකම්මික භාරද්වාජ බමුණා එක්තරා වනලැහැබක් ආශ්‍රය කරගෙන තමයි කර්මාන්තය කරන්නේ. බලමු මොකද්ද කර්මාන්තය කියලා. නවකම්මික භාරද්වාජ බමුණු තෙමේ එක්තරා සල් රුකක් මුල උඩුකය කෙනින් තබා කමඨහනට අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේය. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ කැලේම ඒ වනාන්තරයේ ඒ කැලේම සල් ගහක් මුල ඒ විදිහට පලක් බැඳගෙන භාවනාවේ අරමුණු පිහිටුවගෙන භාවනා කරමින් වැඩ ඉන්නවා. ඒ දැක ඔහුට මම වනාහි කර්මාන්ත කරමින් මේ වනලැබෙහි සිත් අලවමි. දැන් මගේ කර්මාන්තේ මම මෙහෙම කරන ගමන් කර්මාන්තේ සාර්ථකත්වය පිළිබඳව කල්පනා කරමින් ඒ පිළිබඳව වෙහෙසමින් ඒ වගේ මේ ප්‍රතිඵල ලැබමින් මං මේ වනාන්තරයට ඇලුම් කරමින් තමයි වාසය කරන්නේ. මේ මහන ගොයුම් තෙමේ කුමක් කරමින් සිත් අලවාදැයි මේ අදහස වේ. මම නම් මේ වනාන්තරයේ යම්කිසි වැඩක් කරනවා. එහෙමයි. කර්මාන්තයක් කරනවා. එහෙමයි. නේද? භාග්‍යතුන් වහන්සේ එහෙම කර්මාන්තයක් කරන පාටක් වෙන්නේ නැහැ. මේ භාග්‍යතුන් වහන්සේ කොහොමද සතුටින් ඉන්නේ? භාග්‍යතුන් වහන්සේ මොකටද මේ වනාන්තරයේ මේ විදිහට වැඩ ඉන්නේ? එහෙමයි. කියලා වුණා අදහසක් පහළ වුණා. ඉක්බිති නවකම්මික භාරද්වාජ බමුණු තෙමේ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේය. එළම භාග්‍යතුන් වහන්සේට ගාථායෙන් කීය. හරි දක්ෂයි එතකොට මේ ගාථා වලින් නේද? එහෙමයි. අදහස් ප්‍රකාශ කරන්නේ. එහෙමයි. එතකොට දැන් මේ ගාථාවක් කියලා කිව්වහම සහන් ලෙහිසි පහසු නෑනේ ගාථාවක්. එහෙමයි. මේ පටමදිනවා කියන එක. එහෙමයි. නේද? එහෙමයි. එතකොට මේ ගාථාවේ අර්ථයද ඒ වගේම ව්‍යාකරණ ඒ හැම දෙයක්ම අන්තර්ගත වෙන විදිහට තමයි මේ ගාථා ඒ විදිහට සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ සඳහා ඊටාම දක්ෂයි මේ අය. ඒ වගේම තමයි අද කාලේ වගේම අර කවි පටමදින අය වගේ නේද? දැන් සිටුවන කවි කියලා කියන්නේ. එහෙමයි. ඒ වෙලාවෙම කියන්න තියෙන දේ කවියෙන් කියනවා. කියන්නේ. මොන දේ හරි කමන්නේ. එහෙමයි. කෙනෙකුට බණින එකත් එහෙමයි. කවියෙන් කියන්නේ. නේද? එහෙමයි. ඔව්. එතකොට අන්න ඒ වගේ මේ හරීම දක්ෂයි තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ගාථාවෙන්. එහෙමයි. මේ විදිහට ගාථාවෙන් අහනවා. මහන
ඔබ වහන්සේ විසින් මේ සල්වනයෙහි කිනම් කර්මාන්තයෝ කරනු ලැබෙද්ද ගෞතමෙනි යම් හේකින් මේ වනයේ හුදකලාව ඇල්ම මිදිහිද මෙසේ ਵਿਚාරමි. ඔබ වහන්සේ මේ වනාන්තරයේ වැඩ ඉමිදිමින් මොකද්ද කරන් කර්මාන්තය? සහ ඔබ වහන්සේ මේ වනාන්තරයේ මේ වැඩ ඉදිමින් ඇල්මෙන්ද ආසාවෙන්ද වාසය කරන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට මට මේ වනෙහි කටයුත්තක් නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මට මේ වනාන්තරයේ කිසි කර්මාන්තයක් මම කරන්නේ නැහැ. එහෙමයි. මාගේ කෙලෙස් වනය මුලසුන් කරන ලද්දේ. එතකොට මම මේ සම්මුති වශයෙන් මේ වනාන්තරයේ මේ විදිහට වැඩ හිටියට මම මේ කෙලෙස් වනය නැති කළා තියෙන්නේ. එහෙම. කෙලෙස් වනය සහ මුලින්ම මුලසුන් කරන ලද්දේ. පහවගේ කෙලෙස් කටු ඇත්තේය. එතකොට කෙලෙස් කියලා කියන්නේ හරියට කටු වගේනේ. එහෙමයි. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, රාගයෙන් විල්ල හිටියා මේක හරියට මේ අනිනෝ වගේනේ. එහෙමයි. අදවතට අනිනෝ වගේනේ. නේද? ඒ විදිහට මේ බුදුරජාණන් දේශනා කළා එහෙම මම සම්පූර්ණයෙන්ම පහවගේ කෙලෙස් කටු ඇත්තේ කියලා. මම නික්ලේශීව පහවගිය රාගාදී හුල් ඇතිව ප්‍රාන්ත සෙනසුන්හි හා භාවනාවෙහි නොඇල්ම විශේෂින් පහකොට මේ වෙනෙහි එකලාව සිත්තල්වා වාසය කරමි. එතකොට වනාන්තරයක ඉන්න බවක් තමයි අර නවකම්මික බහරද්දාජ බමුණා දැක්කේ. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මම මේ කෙලෙස් වනේ නැති කරලා තියෙන හින්දා මට වනාන්තරයයි එහෙම නැත්තම් මේ විදිහට තවත් ඕනම තැනක් වෙනසක් නැහැ. එහෙම නේද? එහෙම. ජන ශූන්‍ය තැනක්ද එහෙම නැත්තම් ජනතාව ඉන්න තැනක්ද? එහෙම. ගමද නගරයේද? එහෙම. කියලා එහෙම නැහැ. ඒකට හේතුව තමයි කෙලෙස් හොල් නැති කරලා තියෙන හින්දා. එතකොට කර්මාන්තයක් විශේෂ කර්මාන්තයක් කරන්නේ නැහැ. භාගතුන් වහන්සේ මම සම්පූර්ණයෙන් කෙලෙස් නැති කරලා ඉන්න නිසා තමයි මම මේ ඇල්මෙන් වාසය කරන්න කියලා. එහෙම. බුදුරජාණන් දේශනා කළා. මෙසේ වදාළ කල්ලි නවකම්මික බහරද්දාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේය. භවත් ගෞතමයන් වහන්සේ ඊටා මැනවි. භවත් ගෞතමයන් වහන්සේ අදපටන් දිවිහිමියන් සරණ ගිය මා උපාසකයෙකු කොට දරණසේක්වා. එතකොට අර මේ මෙතන ඇතුළත් වෙනවා. එතකොට මම කවදාවත් මේ වගේ දෙයක් අහලා නැහැ. නේද? එහෙමයි. මේ යටිකුරු කරන දෙයක් උඩු කරලා පෙන්වුවා වගේ. එහෙමයි. වසල තිබුණ දෙයක් මේ ඇරලා පෙන්වුවා වගේ. එහෙමයි. නේද? එතකොට අඳුරේ පහනක් දැල්වුවා වගේ. එහෙමයි. ඒ විදිහට මේ කරුණ ටික ප්‍රකාශ කරලා තමයි මේ භාරද්වාජ බමුණා භාග්‍යතුන් වහන්සේට මතක් කළේ අද පටන් මම තුන්වන් සරණ යනවා කියලා. එදා ඉඳලා අර කර්මාන්තයේ යෙදුනත් වනාන්තරයේ සිට කර්මාන්තයේ යෙදුනත් බොහොම ශ්‍රද්ධාවෙන් දම්පැන් පිරිනමමින් සීලාදී ගුණ සම්පූර්ණ කරමින් තුන්වන් කෙරෙහි පැහැදීමෙන් යුක්තව වාසය කළා. ඒ තුන්වන් කෙරෙහි පැහැදීම ඇති කරගත්ත නිසා බොහොම සතුටින් උපාසකයෙකු ලෙස කටයුතු කළා කියලා කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේ අවසානයේදී සඳහන් වෙන්නේ සහ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ අපි මතක් කළා අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක පින්නතුන්ට මේ අද සූත්‍ර දේශනාවන් දෙකක් පිළිබඳව අප සාකච්ඡා කරනවා කියලා. එහිදී පළමුවෙන්ම මේ නවකම්මික සූත්‍ර දේශනාවේ අටුවා කතාව පිළිබඳවත් අපි හැරී බැලීමක් සිද්ධ කරමින්ම මීළඟ සූත්‍ර දේශනාවට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ඇරයුම් කරනවා. දැන් අපි බලමු දැන්
අටුවා දේශනාව තුළ සඳහන් වෙන විස්තරය බොහොම කෙටි විස්තරයක් සඳහන් වෙන්නේ. එහෙමයි. නවකම්මික භාරද්වාජෝ හේ කැලෙහි ගස් කපවා එහිම ප්‍රාසාද මහල් ගෙවල් ආදිය තනවා නගරයට ගෙනවිත් තිකුණයි. මෙසේ අලුත් වැඩ පදනම් කොටගෙන ජීවත් වේ. එතකොට නව කර්ම කියලා කියන්නේ අලුත් වැඩනේ. එහෙමයි. ඔන්න සම්පූර්ණයෙන්ම නිවසකට අවශ්‍ය කරන සියලුම දේ දැවෙන් හදනවා. එහෙමයි. කොටස් කොටස් හදලා එහෙමයි. නේද? ඒවා මේ නගරයට ඇවිල්ලා නගරයට ගෙනල්ලා විකුණනවා. එහෙමයි. එතකොට ගෙයකට අවශ්‍ය කරන සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරන සියල්ලම. එහෙමයි. එතකොට ගෙයක් හැටියට නිර්මාණය කරනවා. ඒත් අලුත් කර්මාන්තයක් නෙමෙයි. එහෙමයි. නේද? අලුත් කර්මාන්තයක්. එතකොට අපි ගෙදරකට අවශ්‍ය කරන ගත්තොත් එහෙම මෙහි කුළුහවුල් ජනෙල් නේද? එහෙමයි. ඊට පස්සේ වහලයට අවශ්‍ය කරන දැව ටික. එහෙමයි. ඒ විතරක් නෙවෙයි. එහෙමයි. සම්පූර්ණ ගේම. එහෙමයි. අර පිට රටවල් වල තියෙන්නේ නේද? ඒ වගේ. ඒකට ඇත්තටම මේ ජපානයේ චීනයේ නේද? ඒ වගේ රටවල් වල තියෙනවනේ. එහෙමයි. ඉතින් මේ අන්න ඒ විදිහට තමයි මේ ඒතකොට දැන් ඉන්දියාවෙත් තිබිලා තියෙන්නේ මේ විදිහට තමයි. එහෙමයි. ඒ විදිහට තමයි දැන් මේ අලුත් කර්මාන්තයේ පිළිබඳව සඳහන් වෙන්නේ වටුවාවේ. නවකම්මිකෝ ගෝත්‍රයෙන් භාරද්වාජෝයි නවකම්මික භාරද්වාජ දිස්වානස්ස ඒතද හෝසි ෂඩ්වර්ණ රශ්මි විහිදුවා වැඩ සිටින භාග්‍යතුන් වහන්සේ දැක. ඒතර අර පෙළේ සඳහන් වෙන්නේ පළක් බැඳගෙන වැඩ හිටියා කියලා. එහෙමයි. අටුවාවේ සඳහන් වෙනවා. එතකොට ෂඩ්වර්ණ රශ්මි මාලාවන් විහිදුවමින් තමයි වැඩ හිටියේ කියලා. නේද? වැඩ හිටියේ කියලා. දැක ඔහුට මෙසේ සිටිනේ. වනස්මින් මේ වන ලැබේ උච්චින්න මූලං මේ වනං මගේ කෙලස් වනයේ මුල් උදුරන ලද නිබ්බානත්තෝ නික්ලේශී වනය ඒකෝ රමේ හුදෙකලාව සිත් සතුටු කරවමි අරතින් විපහාය ප්‍රාන්ත සේනාසනවලත් භාවනාවෙහිත් උකටලී බව බැහැර කොට වාසය කරනවා කියලා තමයි දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට ෂඩ්වර්ණ රශ්මිමාලාවෙන් වැඩ සිටි නිසා බොහෝම සෝමමානව තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. ඉතින් මේ විශේෂ දර්ශනයක් නේ. එහෙමයි. ඉතින් මේ විශේෂ දර්ශනය තමයි මේ බමුණා මේ දැක්කේ. දුටු සැනින් සිත් පැහැදෙන දසුණක්. සිත් පැහැදෙන දසුණක්. එතකොට එහෙම දකින්නත් ඇත්තට මහා පිනක් තියෙන්න ඕන. එහෙමයි නේද ස්වාමීන් වහන්සේ. නේද? අතීතයේ හොඳ පින්කම් කරපු ඇතරම් භාරද්වාජ බමුණු කෙනෙක්. එහෙමයි. ඒ නිසා එතුමාට පුල් පිළිවන්කම ලැබුණා. අර අන්නේ ලබ්ධිය බැහැර කරලා. එහෙමයි. මේ අන්තවාදී අන්තගාමී නේද? එහෙමයි. ඒ විදිහට ඒ අදහස් සම්පූර්ණයෙන්ම නැති කරලා ලෝකේ යථාර්ථයට අනුව දකිමින් ඒ විදිහට තුන්වන් කිනේ පැහැදීමෙන් යුක්තව සිතාම් සතුටින් අර කර්මාන්තයේ කටයුතු සිද්ධ කරගෙන යන කෙනෙක් බවට පත් වුණා. ඒක තමයි මේ විශේෂයෙන්ම දැන් අපිට පැහැදිලි එතකොට විශේෂයෙන්ම මෙතන සඳහන් වෙලා නැහැනේ එතකොට ඒ සියල්ල අත්හැරිය බවක් නේද? උපාසක කෙනෙක් බවට පත් වුණා. එහෙමයි. ඒ මොහොතට ඒ වෙලාවට තිබිච්ච ප්‍රඥාව නෝන මෙහෙवला ඒ විදිහට ප්‍රඥාව උපදවාගෙන සෝහන් ආදී මාර්ගඵලයකටපත් වුණා. ඒ වගේම බොහොම දැහැමිව ඒ වගේම බොහොම ශ්‍රද්ධාවන්තව දැහැමිව ජීවිතය ගත කරා කියලා කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් අපි නවකම්මික සූත්‍ර දේශනාවත් එක්කම එහි අටුවා කතාවත් විමසා බැලීමක් සිද්ධ කළා. අර කාලානුරූපීව අපි මතක් කළානේ තවත් සූත්‍ර දේශනාවක් පිළිබඳව අපි කතා කරනවා කියලා. ඒ අනුව කට්ටහාර සූත්‍ර දේශනාව පිළිබඳව සූත්‍ර පිටකයට අදාළව කොයි විදිහටද
අපි බලමු මේ කරුණු සඳහන් වෙලා තියෙන්නේ කියන කාරණාව. මේ සූත්‍ර දෙකෙහිම ඒ අර්ථය යම්තාක් දුරකට එක ළඟින් යන නිසා තමයි මේ දෙකම එකවර තෝරා ගන්නත් හේතුව බවට පත් වෙන්නේ. අපි නායක ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපිට ඒ සූත්‍ර දේශනාවත් පැහැදිලි කර දෙන මෙන්. එක් කලයක භාග්‍යතුන් වහන්සේ කුසල දනව්වෙහි එක්තරා වනලැහැබක වැඩ වසන සේක. එදත් එතකොට වැඩ ඉන්නේ කුසල දනව්වේ. එහෙමයි. එකල්ලි එක්තරා භාරද්වාජ ගෝත්‍ර බමුණකුගේ අතවැසි වූ දරගෙනෙන බොහෝ මානවකයෝ ඒ වනලැහැබ වෙත එළඹියහ. එතකොට භාරද්වාජ බමුණෙක්ගේ ඒ විදිහට මාලිගාවේ අතවැසියන්. එහෙමයි. අතවැසියන් විසින් දර අරගෙන එන්නට දැන් බොහෝ මානවකයෝ එහෙමයි. තමයි මේ වනලැහැබට එළඹෙන්නේ. එළඹ මේ වනලැහැබෙහි පළක් බැඳ උඩුකය කෙලින් තබා අභිමුඛ කොට සිහියලවා වැඩහුන් භාග්‍යතුන් වහන්සේ දුටුවා. දැන් උන්න විශේෂ දර්ශනයක් දැක්කා. කවදාවත් දැකලා නැති කෙනෙක්. එහෙමයි. නේද? උඩුකය කෙලින් තබාගෙන පළක් බැඳගෙන මේ විදිහට භාවනා කරමින් වැඩ ඉන්නවා. දැක භාරද්වාජ ගෝත්‍ර බමුණා වෙත එළඹියහ. එළඹ භාරද්වාජ ගෝත්‍ර බමුණාහට බවත් තෙමේ දන්නේද? අසවල් වනලැහැබෙහි මහණෙක් පළක් බැඳ උඩුකය කෙලින් තබා සිහිය අභිමුඛ කොට එළවා හුන්නේ යයි මේ කීය. එතකොට දැන් ඔන්න මේ විස්තරය ගිහිල්ලා කියනවා බමුණට. එහෙමයි. ඔබ දන්නවද? ඔබ කලින් දැකලා තියෙනවද? නේද? එහෙමයි. අපි නම් දැක්කා. නේද? එහෙමයි. අපි නම් දැක්කා. ඔබ දැකලා තියෙනවද මේ වගේ මේ උත්තමයෙක්? එහෙමයි. උඩුකය කෙලින් තබාගෙන මේ විදිහට භාවනානුකූල වැඩ ඉන්නවා. එහෙමයි. දැන් ඇත්තට මේ වෙලාවෙත් අර කලින් සූත්‍ර දේශනාවේ වගේ ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් වැඩ ඉන්නට ඇති. එහෙමයි. ඉක්බිති භාරද්වාජ ගෝත්‍ර බමුණු ඒ මනෙවුන් සමග ඒ වනලැහැබ වෙත ගියේය. මනෙවුන් සමග කියන්නේ එතන මානවකයන් සමග කියන එක. නේද? අර මානවකයෝ සමග මේ වනාන්තරයට පිවිසෙනවා. එළඹ ඒ වනලැහැබේ පළක් බැඳ උඩුකය කෙලින් තබා අභිමුඛ කොට සිහියලවා වැඩහුන් භාග්‍යතුන් වහන්සේ දැක්කේය. දැක භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේ. එළඹ භාග්‍යතුන් වහන්සේට මේ ගාථාවෙන් කියනවා. දැන් උනර භාරද්වාජ බමුණා දැන් තමයි මේ ගාථාවෙන් ගාථාවක් කියන්නේ. ශ්‍රමණේනි හිස්සු ජනයාගෙන් තොර වූ අරණ්‍යයට පිවිස ගැඹුරු ස්වභාවයේ ඇති බොහෝ සීන් බියලවන මේ වනයේහි නොසැලෙන ස්ථිර වූ මනහර සිරුරෙන් යුක්තව ඒකාන්තයෙන් සොඳුරු ස්වභාවයේ ඇති ධ්‍යාන කෙරෙහි. එතකොට අපි නම් තනියෙන් එන්නේ නැහැ. නේද? එහෙමයි. මානවකයෝ කණ්ඩායම් වශයෙන් තමයි දැන් එන්නේ. මේ කැලේට ඇතුල් වෙන ඒකට හේතුව තමයි හරි භයානකයි වනාන්තරය කියලා කියන්නේ. එහෙමයි. එතකොට වනාන්තරයේ වන සතුන් එතකොට අපා සිව්පා නේද? බහුපා සත්තු වාසය කරනවානේ. එහෙමයි. එතකොට දෙපා සත්තු බය වෙනවා. එහෙමයි. නේද? එහෙමයි. ඒ නිසා මේ බියටපත් වෙන නිසාම අපි ඉන්නේ මේ බොහොම බියෙන් තමයි එන්නේ. එහෙමයි. ඔබ වහන්සේට එහෙම බියක් තියෙන බව පේන්නෙම නැහැ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට කොහොමද මේ එකලා ඔබ වහන්සේ මේ වාසය කරන කවුරුත් පේන්නත් නැහැ. උපස්ථායක කෙනෙක් ඇත්තෙත් නැහැ. එහෙමයි. නේද? කොහොමද මෙහෙම වාසය කරන්නේ? කොහොමද ධ්‍යාන කරන්නේ? කොහොමද සෝභමානව මේ වැඩ ඉන්නේ? ඔබ වහන්සේ මේ විදිහට මේ වනාන්තරයේ තනියෙන් වැඩ හිටියට කිසිම විදිහකින් පේන්නේ නැහැ කුෂ වෙච්ච බවක්. එහෙමයි. නේද? ඒ කියන්නේ කිට්ටු වෙච්ච බවක්. එහෙමයි. ඊළඟට වනාන්තරේ හරි දුෂ්කරයිනේ. එහෙමයි. ඒ දුෂ්කර බවක් කිසිම විදිහට මේ සෝභමාන ශාරීරික දිහා දැක්කම පේන්නේ නැහැ. පේන්නේ නැහැ. මේ විදිහට මතක් කළා. යම් තැනක ගී ගැයුම් නැද්ද? යම් තැනක වැයුමකුත් නැද්ද?
ගැයුමකුත් නැහැ, වැයුමකුත් නැහැ. එහෙමයි. නේද? නැද්ද? එඹදු වූ මේ වනයේහි සර්වඥ මුනිතෙමේ හුදේකලාව වනසේනසුන් ඇසුරු කළේය. යම් හේකින් ඒකලාවම තුටුසිත ඇතිව වෙනෙහි වෙසෙන්නේද එහින් මේ කරුණ පුදුමයක්සේ මට වැටහි. හරි පුදුමයි මට. එහෙමයි. නේද? අපේ පිරිසට හරි පුදුමයි. එහෙමයි. සාමාන්‍යයෙන් අර හුදේකලාව වාසය කරනකොට පිරිසක් එකතු වෙලා ගී ගයනවා. ඒ කාන්සිය එහෙමයි. නේද? එහෙමයි. සම්පූර්ණයෙන් නැති කරගන්නනේ. එහෙමයි. ඒ කාන්සිය දුරු කර ගැනීම සඳහා සතුටු වීම සඳහා මොකද කරන්නේ? ගී ගයනවා. ඊළඟට නොයෙක් විදිහේ වන්නම් මේ නේද? එහෙමයි. නැටුම් නටනවා. නර්තන. නටනවා. ඉතින් අඩුම ගානේ ඇත්තටම දැන් මේ වනාන්තරයේ ඉන්න මේ අපි ගත්ත ආදිවාසී ඒගෙත් තියෙනවනේ නැටුම්. එහෙමයි. නේද? එහෙමයි. ඒ අය ඒ රටවල් වල ඒ විදිහට අප්‍රසිද්ධ වනාන්තරවල පවා ගෝත්‍රිකයින්ගේ ගෝත්‍රික නැටුම් තියෙනවා. එහෙමයි. ඒ අයටම ආවෙන්නේ කියවා. එහෙමයි නේද? ඉතින් ඒ නිසා එහෙම මේ ඒකෙන් අපිට පැහැදිලි ඒ අය මේ යම් සතුට ඇති කර ගැනීම සඳහා නොඑක් විදිහේ ගී ගායනා කිරීම ඊළඟට වාදනය කිරීම සහ නටුම් ඒ විදිහට සිද්ධ කරනවා. ඉතින් එහෙම කිසිම දෙයක් නැතුව එහෙමයි. නේද? එහෙම කිසිම දෙයක් නැතුව ඔබ වහන්සේ මේ සතුටින් මේ වැඩ ඉන්නවා. හරි පුදුමයක්. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා ලෝකාධිපති බ්‍රහ්මයා හා ස්වභාවය වූ නිරුත්තර බඹලොව පතමින් වෙනෙහි වෙසෙයි මම හඟිමි. එතකොට මෙයා කල්පනා කරන මට හිතෙනවා ඔබ වහන්සේ මේ ලෝකාධිපති බ්‍රහ්මයා හා ස්වභාවය වූ නිරුත්තර බඹලොව පතමින් වෙනෙහි වාසය කරනවා කියලා. දැන් මේ අය මේ ඒ විදිහට මහා බ්‍රහ්මයා අදහන අයනේ. එහෙමයි. ඉතින් මහා බ්‍රහ්මයා කියලා තියෙන්නේ අපේ බ්‍රහ්ම ලෝකයට එන්න නේද? එහෙමයි. මහා බ්‍රහ්ම ලෝකයට ආපු අයට මේ විදිහට මේ සතුටු වෙන්න පුළුවන්. එතකොට ඒ බඹලොවට ඇවිල්ලා මේ වාසය කරන්න පුළුවන්. එහෙමයි. කියලා තමයි කියලා තියෙන්නේ. තවත් ධ්‍යාන උපදවා ගත්තට පස්සේ මේ බ්‍රහ්මන් ඒ විදිහට පුළුවන්කම තියෙනවා ධ්‍යාන උපදවගෙන ධ්‍යාන සුවයෙන් වාසය කරන්න. එහෙමයි. ඉතින් ධ්‍යාන සුවයෙන් වාසය කරනවා වගේ මේ එහෙදී මේ බඹලොවේදී නොඑක් විදිහේ මේ බ්‍රහ්මයන්ගේ චර්යා රටාවන් අනුගමනය කිරීම තමයි තියෙන්නේ. එහෙමයි. ඒ සිද්ධ කරන්නේ. ඉතින් එතකොට එහෙමවත්ද කියලා මම හිතනවා. කියලා කල්පනා මතක් කළා. නැතහොත් බවත් කුමක් හේයින් ජනයා කරෙන් තොර වූ වනය ඇසුරු කළේද? බ්‍රහ්ම ලෝකෝත්පත්තිය පිණිස මෙහි පතක් තපස් කෙරෙහිද? අර විදිහට බ්‍රහ්ම ලෝකෝත්පත්තිය. එහෙමයි. නේද? බ්‍රහ්මයාගේ වාසය කරන මහා බ්‍රහ්මයා වාසය කරන බ්‍රහ්මයා සමීපයට ගිහිල්ලා වාසය කිරීමට හිතාගෙනද මේ විදිහට ජනයා කරෙන් වෙන් වෙලා බවුන් වඩන්නේ. එහෙමයි. කියලා දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේට මතක් කරා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ගාථා දෙකක් දේශනා කරනවා. යම්කිසි අභිනන්දන ස්වરૂප තෘෂ්ණායෙන් හෝ අනේක ස්වභාවලම්බනයන්හි වූ නිරතුරු ඇසුරු කළ නානා ප්‍රකාර සෙසු කෙලෙස්සෝ ඇද්ද? අවිද්‍යාව මූල ප්‍රභවය කොට ඇති අවිද්‍යා මූල සහිත වූ ඒල තෘෂ්ණාවෝ මා විසින් අසන ලදී. දැන් ඔය කියන ආසාවල් මේ ඔබ හිතන ආසාවල් මට නැහැ. එහෙමයි. නේද? එහෙමයි. ධ්‍යාන සුවයෙන් වැඩ ඉන්නේ මේ බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා භක්මයන් සමග වාසය කරන්නවත් නෙවෙයි. ඒ වගේම තමයි අභිනන්දන රූප. අභිනන්දන රූප කියන්නේ වඩා සතුටු වීමට උපයෝගී කරගන්න নানা ප්‍රකාර රූප තියෙනවනේ. එහෙමයි. ඒක
ස්ත්‍රී රූප වෙන්න පුළුවන්, පුරුෂ රූප වෙන්න පුළුවන්, තවත් ඇඳපු රූප වෙන්න පුළුවන්. එහෙමයි. ඒ විදිහට මේ නාටිකා ඒතර නාට්‍ය අංගනාන් දක්වන අය නේද? ඒ විතර ඒ දේවල් දකින්න තියෙන තණ්හාව මට නැහැ. ඒ තෘෂ්ණාව මට නැහැ. අනේක ස්වභාව ආලම්බන යන්හි. එතකොට ඒ වගේ මේ සිටිවිලි මට නැහැ. එහෙමයි. මට එහෙම සිටිවිලි මං හිතන්නේ මේ විදිහට වුණොත් මෙහෙමයි. එහෙමයි. නේද? මේ විදිහට කියලා මම හිතන්නේ නැහැ. එහෙමයි. නිරතුරුවම ඒ විදිහට මම කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරලා අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු කරලා තමයි මම මේ වැඩ සිටින්නේ කියලා එහෙමයි. සිහිපත් කළා පළවෙනි ගාථාවෙන්. ඊළඟට බමුණ මම තෘෂ්ණා රහිත වූයේම් තෘෂ්ණාව ඇසුරු නොකෙලෙම් උපගමන රහිත වූයේම් සියලු ධර්මයන්හි විසුද්ධ දර්ශන ඇත්තෙන් වෙමි. එතකොට මේ අපි දන්නවා උපගමන රහිත. එතකොට දැන් සාමාන්‍යයෙන් විදිහට සත්වයෝ ගමන් කරන ස්වභාවික සත්වයෝ ගමන් කරන සාමාන්‍ය ගමනක නෙවෙයි මම මේ ගමන් කරන්නේ. එහෙමයි. නේද? එහෙමයි. එහෙම ගමනක නෙවෙයි මම මේ ගමන් කරලා තියෙන්නේ. ගමන් කරලා අවසන් කරලා තියෙන්නේ. එහෙමයි. එතකොට මම ගමන් කරන්නේ අර ඒ විදිහට මේ ගංගාවක මේ ඉහළට ගමන් කරනවා වගේ. නේද? ඉහළට ගමන් කරනවා වගේ ගමනක් ගිහලා තමයි මම මේ විදිහට තෘෂ්ණාව නැති කරගත්තේ. මම නිරුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ සම්බෝධියට පැමිණ විසරදව රහසිගතව ධ්‍යාන කරමි. එතකොට හැම විසරදව කියලා කියන්නේ හැම දෙයක් ගැනම දැනගන්න. එහෙමයි. නේද? දන්නා වූ දේවල් ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න විසරද බව කියලා කියන්නේ. එහෙමයි. නේද? සාරද විසරදනේ. එතකොට විශේෂයෙන්ම මේ දැන අවබෝධ කරගෙන තමයි සාරද බවක් ඇති කරගෙන තමයි මම මේ ධ්‍යාන කරමින් වැඩ ඉන්නේ. ඉතින් මේ කාරණාව අහපු මේ බමුණා සතුටු භාවයටපත් වුණා. ඒකට හේතුව තමයි කවදාවත් අහලා තිබුණේ නැහැ මේ වගේ උතුමන් වහන්සේ නම. එහෙමයි. නේද? එතකොට වනාන්තරයේ කවදාවත් මුණ ගැහිලත් නැහැ. ඒ නිසා විශේෂ දර්ශනයක් දැකපු මේ භාරද්වාජ බමුණා සහිත මේ හැමදිනාම අවසානයේදී මෙසේ වදාළ කල්ලි භාරද්වාජ ගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යතුන් වහන්සේට මේ සැලකලේය. බවත් ගෞතමයන් වහන්සේ ඊතාමනවි. බවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය මා උපාසකයෙකු කොට දරණසේක්වා කියලා ඒ විදිහට තෙරුවන් සරණ ගිහිල්ලා උපාසකයෙක් බවට පත් වුණා. සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීම තරම් වාසනාවන්ත වුණා අර වනාන්තරයේදීම. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් අපි කතා කරපු කලින් සූත්‍ර දේශනාවෙයි මේ සූත්‍ර දේශනාවෙයි යම්කිසි සම්බන්ධතාවයක් දකිනවා. එහෙම නැත්නම් එකම ආරක් දකිනවා. ඉතින් කට්ටහාර සූත්‍ර දේශනාවේ අටුවා කතාව කොයි විදිහද කියලා අපි කැමති විමසා දැනගන්නට. මෙහෙම සඳහන් වෙනවා අන්තේවාසිකා වතාවත් කොට ශිල්ප ඉගෙන ගන්නා ධර්මාන්තේවාසිකයෝ නිසින්නම් ෂඩ්වර්ණ රශ්මි විහිදුවා වැඩ සිටින ගම්බීර රූපේ ගැඹුරු ස්වභාවය ඇති ඊළඟට බහු බේරවේ එහි ඇති සවිඥානික අවිඥානික මහත් බියවලින් බොහෝ බිය ඇති. ඒතර අර වනාන්තරයේ තියෙන මේ බියසුළු ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. එහෙමයි. එතකොට ඒ විදිහට අවිඥානික සවිඥානික දැන් සත්තුත් ඉන්නවා සවිඥානික විදිහට අවිඥානික විදිහට අර නොපෙනෙන දේවල්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ ගස් පර්වත මේ ඇතුලේ තියෙන දේවලුත් හරියට මේ ඒවා බියසුළුයිනේ. ඒක හොල්මන් වගේනේ පේන්නේ. එහෙමයි. නේද? රාත්‍රී කාලේට හඳත් එක්ක මේ එහෙම පේන්නේ ඒවා හරියට මේ
එක එක සතුන් විදිහට. එහෙමයි. නේද? එහෙමයි. ඒකට ඒ විදිහට දකිනවා මේ බිය ගුළු දේවල්. ඊළඟට මේ සඳහන් වෙනවා විගහරේ බිය පිවිස අනිච්චමානේන නොසැලෙන ආදිය කාය විශේෂණයි. මෙබඳු සිරුරකින් යුතුව යන අර්ථයයි. දැන් භාග්‍යතුන් වහන්සේගේ අර සුන්දර රූප ස්වභාවය ගැන නේද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් 80ක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් 200 මහා මංගල ලක්ෂණයන්ගෙන් කේතුමාලා අලංකාරයෙන් ව්‍යාම ප්‍රභායෙන් සවනග්ගන බුදුරැස් මාලාවෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී කාය සම්පත්තිය සෝභමානව වැඩ ඉනවා. සාමාන්‍යයෙන් දකින ඒ විදිහට තරුණයෙකුගේ ස්වභාවයටත් වඩා සෝභමානයි. සුන්දර රූපං වත අති සුන්දර වූ ධානයන් වඩයි. ඒතර සඳහන් වෙනවා වනේහි විසූ වනේ ඇසුරු කළ බුද්ධ නම් වූ මුනිවරයා ඔබ වහන්සේ මෙසේ වනයේ සිටිතයි යන කාරණය මට අච්චේර රූපං පටිභාති ආශ්චර්ය ස්වභාවයක් සේ වැටහි. මේක මහා ආශ්චර්යයක් කියලා තමයි මට කල්පනා වෙන්නේ. මේ ඒ වගේ භාග්‍යතුන් වහන්සේලා ගැන මුනිවරයන් වහන්සේලා ගැන අහලා තියෙනවනේ. අහලා තියෙනවා මේ මුනිවරයන් වහන්සේලා මේ වගේ කැලේක වැඩ ඉන්නවා කියලා. කිසිම පහසුකමක් නැතුව. නේද? මේ වගේ තැනක වැඩ ඉන්නවා කියලා මේ හිතන්නේ කොහොමද? මේක හරි ආශ්චර්යයක් කියලා. ඊළඟට පීති මනෝ සතුට සිත් ඇත්තේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය ගොඩාක් උසස් ධනයක් තියෙන අය නේද? ඒ අය ගොඩාක් ලොකු මන්දිරවලනේ වාසය කරන්නේ. එහෙමයි. මන්දිරවල වාසය කරන්නේ යන්නේ ඉන්නේ ගමන් කරන්නේ උඩින් ගමන් කරනකොටත් විශේෂ ගුවන් යානා තියෙනවා. එහෙමයි. නේද? ඒවා හදලා තියෙන්නේ සමහරවිට ඇතුලේ කොහම රත්තරණින්. එහෙමයි. ඔව් එතකොට මෙසිගිලි කෙසිගිලි පවා තියෙන්නේ රත්තරණින්. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් ওই විදිහටනේ මේ සාමාන්‍යයෙන් ධනෙ තියෙන අය වාසය කරන්නේ. එහෙමයි. ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ මේ දැක්ක අල්පේච්ඡ සහ ඒ සෝභමාන ස්වභාවය තමයි දකින්නේ. එහෙමයි. ඒක හරි පුදුමයට කාරණයක්. ඊළඟට පීති මනෝ සතුට සිත් ඇත්තේ වනේ වසේ වනේහි වසන්නේහිය. මඤ්ඤා මහං මඤ්ඤාමි අහං මම හඟිමි ලෝකාධිපතින් සභාව්‍යතං ලෝකාධිපති මහා බ්‍රහ්මයා සමග එක්ව විසීමටද මේ විදිහට කරන්න. මහා බ්‍රහ්මයා සමග. එහෙමයි. නේද? ඊළඟට ඊළඟ සඳහන් වෙනවා තිදිවං අනුත්තරං මේ බ්‍රහ්ම ලෝකයම අරබයා කීය. භවත කුමක් හේ මිනිසුන්ගෙන් තොර වූ වනයේ ඇසුරු කලේද මම තව දුරටත් බ්‍රහ්ම ලෝකයේ කැමැති වෙමි සිතමි. ඉඳින් ඔබට එවන්නක් නොමැති නම් මට කියනු මැනම. කස්මා භවං විමසමි. ශ්‍රේෂ්ඨ බවට පත්වීම පිණිස. එතකොට මේ දැන් මම කල්පනා කරගෙන ඉන්නේ මේ විදිහට බ්‍රහ්ම ලෝකේ වාසය කරන්න. එහෙමයි. නේද? ඔබ වහන්සේ එහෙම වාසය කරන්නද කැමති කියලා මම දැනගන්න කැමතියි. එහෙමයි. දැනගන්න කැමති කියලා මතක් කළා. ඊළඟ සඳහන් වෙනවා මෙහි මේ තපස කුමක් නිසා කරහිදැයි වෙනත් ආකාරයකින්ද විමසයි. ඊළඟට සඳහන් වෙනවා කාංකා තණ්හා අභිනන්දනයේ වශයෙන් තණ්හාවම කියන ලදී. එතකොට අර අභිනන්දනා කියලා කියන ඒ වචනේ තණ්හාවට සමාන වචනයක්. එහෙමයි. ඊළඟ සඳහන් වෙනවා අනේක ධාතුසු නොඑක් ස්වභාවය ඇති අරමුණු වල පෘතු නානා ප්‍රකාර වූ තෘෂ්ණාව. පැතිරිච්ච තණ්හාවක්. එහෙමයි. විසිරුණු පැතිරුණු තණ්හාවකින් යුක්ත බව. සෙසු කෙලෙස් හෝ
සදාතිසා නිරතුරුවම විසු අවිද්‍යාව මුල් කොටගෙන උපන් මෙයත් මාගේ යයි තෘෂ්ණාව ඇති කිරීම වශයෙන් තෘෂ්ණාවම ඒ විදිහට තෘෂ්ණාවම තමයි මේ විදිහට වර්ණනා කරලා තියෙන්නේ තෘෂ්ණාව ගැන මතක් කරලා තියෙන්නේ. සියලු තෘෂ්ණාවෝම මා විසින් අග්‍රමාර්ගයෙන් අවසානයටපත් කරන ලදී. සීමාවක් නැති කරන ලදහ. එතකොට බුදුරජාණන් වහන්සේ අර තණ්හාව නැති කරලා වාසය කරපු ආකාරය තමයි මේ බ්‍රහ්මයාට දේශනා කළා තියෙන්නේ. සඳහන් වෙනවා සමූලිකා අඥාන මූලයේද සමග අනුපයෝ උපගමන කියන ලංවීම රහිත. එතකොට කිසිම ඇලීමක් ලංවීමක් නැති ස්වභාවයෙන් යුක්තයි කියලා කියනවා මේ භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය. සියලු ධර්මයන්හි විසුද්ධ දර්ශන ඇත්තෙමි. සියලුම දර්ශන මේ මම දකිනවා. එතකොට විසුද්ධ දර්ශන සම්පූර්ණයෙන්ම දර්ශනයන් දකිනවා. නොදකින දෙයක් නැහැ. හැමදේම දකිනවා. මේ සර්වඥතා ඥාන දක්වයි. එතකොට සියලුම දේවල් දැකීම තමයි සර්වඥතා ඥානය කියලා කියන්නේ. ඊළඟට සම්බෝධි මනුත්තරං අරිහත් භාවයේ අරබයා කීහ සිවං ශ්‍රේෂ්ඨ ජායාමි ධ්‍යාන දෙකින් දැහන් වඩමි. ඊළඟට විසරදෝ බයාදු බව පහවුයේය. එතකොට කිසියම් කෙනෙකුට සවිඥානික හෝ අවිඥානික හෝ කිසියම් වස්තුවක් කෙරෙහිවත් ඒ විදිහට පුද්ගලයෙක් කෙරෙහිවත් තණ්හාවක් මේ විදිහට බියක් ඇති කරගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේලාගේ ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය ඒ ධර්ම කාරණා ටික දැන කියාගෙන තමයි මේ භාරද්වාජ බමුණා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන තුන්වන් සරණ ගියේ. ඒ වගේම තමයි අර පිරිසත් ඒ වෙලාවේ තුන්වන් සරණ ගියා කියලා සඳහන් වෙනවා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ පෙර පරිදිම තුනුරුවන් සරණ ගිහිල්ලා ඒ උපාසකයෙක් ඒ සැබෑ උපාසකයෙක් වෙනවා කියලා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒට මහා පුණ්‍ය සම්භාර ධර්මයක් තිබිය යුතුමයි. ඉතින් ඒ සූත්‍ර දේශනාවන් ද්විත්වයම ඒ පිළිබඳව පසක් කර දෙන සූත්‍ර දේශනාවන් ද්විත්වයක් විදිහට අපි කැමති හඳුන්වන්න සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේ උපාසක වර්ගයේ නව කම්මික සූත්‍රය සහ කට්ටහාර සූත්‍රය කියන සූත්‍ර දේශනාවන් ද්විත්වය තමයි මේ විදිහට සූත්‍ර පෙළට අදාළවත් අටුවා දේශනාවට අදාළවත් අපි සාකච්ඡා කළේ. එසේනම් මේ අරුත් ඔබේ ජීවිතයට ගලපාගෙන මේ අවබෝධය ඔබ අප සියලු දෙනාම හොඳින් ධාරණය කරගෙන ඒ අනුව දිවි පැවැත්ම සකස් කරගන්නට වෙරදරමු කියන අදිටනින් යුතුව අදට අපි සමුගන්නට සූදානම් වෙන්නේ කතං සුලභතේ පඤ්ඤං වැඩසටහන තුලින්. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ බෞද්ධ නාලිකාව ශ්‍රී සම්බුද්ධි මහා විහාරස්ථානය මේ ධර්ම sannivedanaya සිද්ධ කරනවා වගේම සමාජීය අවශ්‍යතාවයන්හිදී පෙරට ඇවිත් කටයුතු කරන වගකීමක් සහිත මාධ්‍ය ආයතනයක් විදිහට මහා සුවිසල් සේවාවක් දේශ හිතයිෂී සේවාවක් සිද්ධ කරන බව ඔබ දන්නවා. ඉතින් අප හා සමග අත්වැල් බැඳගෙන මේ කටයුත්තට දිරි දෙන්න, දායක වෙන්න, දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය ලොවට බෙදා දෙන්න ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වෙන්න. ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න 0117 කියන දුරකථන අංකය අමතන්න. 0117 215 අපේ දුරකථන අංකය. එසේනම් අදට සමුගන්නවා මේ වැඩසටහනින් මේ සදහම් පිළිසඳරට පමණක් නොවේ බෞද්ධ නාලිකාවේ සියලුම වැඩසටහන් වලට තමන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා දෙමින් යහපත් මාධ්‍ය දිශානතියකට මේ මාධ්‍ය ආයතනය යොමු කරන්න, ඒ වගේම සැමට පූර්වාදර්ශයක් සපයන්න මේ මාධ්‍ය ප්‍රවාහය දියත් කරන්න නායකත්වය ලබා දෙන ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති ධුරීන අවසරයි අපට නම සිහිපත් කරන්න පූජනීය
බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිපූර්ණ නිවීම පිණිසම ඔබ වහන්සේ විසින් සිද්ධ කරන අපමණ කුසල් හේතු වාසනා වේවා කියලා අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් සදැහැති සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි, අපි අදට සමුගන්නවා යලිත් ඔබව හමු වීමේ බලාපොරොත්තුවෙන්. ඔබ සැමට සුවපත් වූ අනාගතයක් වේවා. සම්මා සම්බුදු සරණයි.